අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ලෝකෙ මේ අපි අවට තියෙන දේවල් අපි අඳුනා ගැනීමක් කරනවා, අඳුන ගන්නවා නේ. ගෙදර ඉන්න අය අඳුන ගන්නවා. මේ තමයි අම්මා, මේ ඉන්නේ අප්පච්චි තාත්තා, මේ නංගි, මේ මල්ලි, මේ අක්කා, මේ අයියා. ඒ විදිහට ඒගොල්ලෝ ඉන්නවා නම් තමන්ගේ පවුලේ ඇතුලේ තමන්ගේ පවුලේ සමාජිකයෝ අන් අයගෙන් වෙන් කරලා අපි අඳුන ගන්නවා. පොඩි දරුවා අඳුන ගන්නවා. කතා කරන්න බැරි අත දරුවා අම්මව කිසියම් ක්‍රමයකට අඳුන ගන්නවනේ. අඳුන ගන්න. මොකද දරුවා අඬ ඉන්නකොට වෙන පිටපුද්ගලයෙක් ඒ දරුවව වඩාගත්තොත් දරුවා තවදුරටත් දිගටම අඬනවා. අපි දකිනවා. හැබැයි මේ දරුවා ඇවිල්ලා දරුවගේ අම්මා වඩාගත්තොත් එහෙම දරුවා අඬන එක ටක් ගාලා හැමම නවත්තනවා. දැන් දරුවට කතා කරන්න බෑ. දරුවට කතා කරන්න බෑ. නමුත් දරුවා අම්මා අඳුනනවා. අනිත් අයගෙන් වෙන් කරලා අම්මව අඳුන ගන්න. මෙන්න මෙතන ඉඳලම කුලක පිළිබඳ අවබෝධය හැදේ. අර දරුවා අත දරුවා අන් අයගෙන් තමන්ගේ අම්මව වෙන් කරලා අඳුන ගන්න. වෙන් කරලා අඳුන ගන්න. ඔතනින් පටන් ගන්න එක. මං හිතන්නේ අම්මා තමයි ඉස්සෙල්ලාම අඳුන ගන්නවා ඇත්තේ. අපි කවුරුණත් අම්මා තමයි අඳුන ගන්නවා ඇත්තේ. එතන ඉඳලම අපේ කුලකවල අවබෝධය හැදෙනවා. කුලක පිළිබඳ අවබෝධය හැදෙනවා. මං එහෙම කියන්නේ. ඊළඟට අප්පච්චි අඳුන ගන්න. අම්මා අප්පච්චි අඳුන ගන්න. තමන්ගේ ගෙදර ඉන්න අය සහෝදර සහෝදරයෝ ඉන්නවනම් අන් අයගෙන් ඒගොල්ලෝ අඳුන ගන්න. මෙන්න මේ විදිහට සමූහයක් පැහැදිලිව වෙන් කරලා අඳුන ගන්න. සමූහයක් පැහැදිලිව වෙන් කරලා අඳුන ගන්න. මෙන්න මේ විදිහට පැහැදිලිව වෙන් කර අඳුනා ගන්නා වූ සමූහවලට අපි කියනවා කුලක කියලා. කුලක කියලා. එතකොට තමන්ගේ පවුලේ සමාජිකයෝ ටික අඳුන ගන්න කුලකයක්. මම හිතන්නේ අපි මුලින්ම අඳුන ගන්න කුලකය වෙන්න ඇත්තේ ඒක. කුලකයක්. පැහැදිලිද? ඊළඟට මොන්ටිසෝරියට ගියපුවාම තමන්ගේ මොන්ටිසෝරියේ ඉන්න යාළුවෝ ටික වෙන් කරලා අඳුන ගන්නවා. මේ අපේ මොන්ටිසෝරි යාළුවෝ. නේ? ඒගොල්ලෝ අඳුන ගන්න. ඒක කුලකයක්. දැන් අපි මේ කුලකත් එක්කනේ වැඩ කරන්නේ. ඊට පස්සේ පාසලට එනවා. පාසලට ආවට පස්සේ පාසලේ තමන් ඉන්න පන්තියේ ඉන්න යාළුවෝ ටික ළමයි ටික අඳුනනවා. මේ අපේ පන්තියේ ළමයි. අර ඉන්නේ වෙන පන්තියක ළමයි. නේ? ඒක අඳුන ගන්න. කුලකයක්. ඔන්න ඔය විදිහට නේ. ඊළඟට අපේ ආහාරයට ගන්න දේවල් අපි වෙන් කරලා අඳුන ගන්නවා. මේ එළවලු, මේ පළතුරු අපි ප්‍රයෝජනයට ගන්න ඒ වගේ දේවල් වෙන් කරලා අඳුන ගන්නවා. මෙන්න මේ විදිහට පැහැදිලිව වෙන් කරලා අඳුනා ගන්න දේවල් සමූහයකට අපි කියනවා පැහැදිලිව වෙන් කරලා අඳුනා ගන්න දේවල් සමූහයකට අපි කියනවා කුලකයක් කියලා. මෙන්න මේ විදිහට කුලකය ඉතා පැහැදිලිව මේ කුලකය කියන එකට අර්ථයක් ගෙනාවු. මේක අර්ථකථනය කළේ ජෝර්ජ් කැන්ටර් කියලා ගණිතඥයෙක්. ජෝර්ජ් කැන්ටර් කියලා ගණිතඥයෙක් කුලකයක් කියන්නේ මොකක්ද කියන එක ඉතාම නිවැරදිව නිරෝල්ල පහදලා දෙනවා ලෝකෙට. ඒ අදහස තමයි මම පැහැදිලි කරේ. කුලකයක් කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපි එතනින් පටන් ගමු. right. ලියන්න කුලකය කියලා. කුලකය. 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 දාන්න පොඩි නෝට් එකක්. මේ විදිහට. පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි. පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි. දේවල් සමූහයක්. පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි දේවල් සමූහයක්
කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. කුලකයක් ලෙස හැඳින්වේ. right. උදාහරණ 1. උදාහරණ 1. උදාහරණ කීපයක් ගමු. උදාහරණ 1. පවුලේ සමාජිකයෝ. පවුලේ සමාජිකයෝ. Saturday below. පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි දේවල් සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. ඒක තමයි කුලකයේ අර්ථ දැක්වීම. පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි දේවල් සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. ජෝත් කැන්ටර් කියන ගණිතඥයා නිවැරදිව කුලකය කියන එක අර්ථකථනය කරනවා. කුලකය කියන එකට පැහැදිලි නිශ්චිත අර්ථයක් දෙනවා. අර්ථයක් දෙනවා. ඒකට අපි කියන කුලකයේ අර්ථ දක්වනවා කියලා. මේ අපි ලියාගත්තේ කුලකයේ පිළිබඳ අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම එකට කියන්නේ. තේරුණාද දරුවන්? හරි. එතකොට උදාහරණ වලට අපි ගියේ. පවුලේ සමාජිකයෝ. තම පවුලේ සමාජිකයෝ කියලා ලියුවත් කමක් නැහැ. පවුලේ සමාජිකයෝ කෙටියෙන් ලියමුකෝ. අපිට සමීප දේවල් වලින් අපි යන්නේ. පවුලේ සමාජිකයෝ. 2. පන්තියේ ළමයි. පන්තියේ ළමයි. පන්තියේ ළමයි. අපි එක කුලකයක්. අපි එක කුලකයක්. දැන් කුලකයට ඉංග්‍රීසියෙන් කියන්නේ සෙට් කියලානේ. කුලක වලට කියන්නේ සෙට්ස්. සෙට්. ඔය සෙට් කියන වචනේ අපේ ජනවාරෙත් තියෙනවානේ. දත් සෙට් එක. සෙට් එක. සෙට් එක කියන්නේ සමූහය කියන එකනේ. කුලකයක් කියන්නේ. කුලකේ. සමහර අය පුටු සෙට් එක කියලා කියන්නේ. පුටු සෙට් එක. එතකොට ඒකේ තියෙන පුටු සමූහයක්. 6ක් හරි එහෙම පුටු ගණනක් තියෙනවා. කට්ටලයක්. කට්ටලයක්. එතකොට පිංගන් සෙට් එක. ඒ පිංගන් සෙට් එකේ පිංගන් ටික අඳුනගත්තා. ඒ කියන්නේ ඒවා වෙන් කර. ඒක පිංගන් සෙට් එක. පිංගන් සෙට් එක. ඒ අපි පාවිච්චි කරන කුලක තමයි. ඒක කුලක කියලා ලේබල් ගහගෙන නැති වුණාට අපි එදිනෙදා වැඩ කටයුතු වලදී මේක පාවිච්චි කරනවා. පිංගන් සෙට් එකේ පිංගන් ටික අඳුන ගන්නවා. වෙන මොනවා හරි නේ? ඔය බලන්න. ඊළඟට අපි හිතමුකෝ මේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු කුලකයක්. ඉංග්‍රීසි අක්ෂර කුලකය. ඉංග්‍රීසි අක්ෂර 26යි තියෙන්නේ. ඉංග්‍රීසි අක්ෂර කුලකය. නේ? අප පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. සිංහල අක්ෂර මාලාව කුලකය. පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. සිංහල අක්ෂර මාලාවනේ වැඩිම පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසි අක්ෂර මාලාවත් අපි පාවිච්චි කරනවා. ඉංග්‍රීසි භාෂාවත් අපි ටිකක් පාවිච්චි කරනවා. ඒ වගේ හැම භාෂාවකම අක්ෂර මාලාව කියන්නේ කුලකයක්. කුලකයක්. පැහැදිලි? අපි පවුලේ සමාජිකයෝ කියන්නේ කුලකයක්. අපි පාවිච්චි කරන භාෂාවේ අක්ෂර මාලාව කියන්නේ කුලකයක්. නේ? ඊළඟට බලන්නකෝ ඔය පෙරදිග සංගීතයේ ස්වර ටික. පෙරදිග සංගීතයේ ස්වර ටික. නේ? පෙරදිග සංගීතයේ ස්වර. සා රී ග ම කියලා නම් තියෙන්නේ. ස්වර සප්තකය. අපි ඒකට කියමු ස්වර සප්තකයේ කුලකයක්. ස්වර සප්තකය. මේ පාවිච්චි කරන්නේ නැද්ද? ස්වර සප්තකේ පාවිච්චි කරන්නේ නැත්නම් ඉතින් සංගීතය නිර්මාණය කරන්න බෑ. සංගීතය නිර්මාණය කරන්න බෑ. ඔන්න කුලකයක්. බලන්න කුලක නෙමෙයි පාවිච්චි කළා. කනට මිහිරි සංඛ්‍යාතය තියෙන ශබ්ද අඳුනගන්න කියන. දැන් සා කියන ස්වරයේ සංඛ්‍යාතය හර්ට්ස් 256යි. මිනිස්සු එන්කල් අඳුනගෙන තියෙන ශබ්දය. ඒ මිහිරි. ඒකේ 아무තු මිහිරි ගතියක් තියෙනවා. හැබැයි මගේ කටහඬ වගේ නෙමෙයි.
කවුරු හරි සාස්වරේ ගායනා කරෝති එහෙම මිහිරි කටහඬක් තියෙන ගායකයෙක් හෝ ගායිකාවක් එතකොට අපිට දැනෙන්නේ 아무තු වින්දනයක් ඇති වෙනවා. රස වින්දනයක්. ඒක රසයක් එනවා. එහෙම ස්වර සප්තකේ. මේ දෙන උදාහරණ. තව ගණිතයෙන් එකක් ගමු. මොනවාද? හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි ඉලක්කම්. හින්දු අරාබි ඉලක්කම්. බලන්නකො මේවා නැත්තම් මුකුත් වැඩ කරගන්න බෑනේ. ඔය ඉලක්කම් සෙට් එක නැත්තම් කෝල් එකක් ගන්නත් බෑ. නේ කෝල් එකක් ගන්නත් බෑ. ඉතින් මේවා අපි පාවිච්චි කරන කුලක හින්දු අරාබි ඉලක්කම් කුලකේ අපි කොච්චරනම් පාවිච්චි කරනවා නේ. ඒක කුලකයක්. හරි. දැන් කුලකයේ පිළිබඳ අදහසට ආවා. හැබැයි ඔයාලා හිතන්න මෙහෙම ශ්‍රී ලංකාවේ රෝමත් නිලියෝ කියන සමූහය ගැන හිතුවොත් මේක කුලකයක් වෙනවද නැද්ද? ශ්‍රී ලංකාවේ රෝමත් නිලියෝ කියනකොට මේක කුලකයක් විදිහට සලකන්න බෑ. හේතුව තමයි පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න බෑ. කුලකයක් නම් ඒකට අයිති දේවල් අනිත් දේවල් වලින් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ආකාරයට සඳහන් වෙන්න ඕන. පැහැදිලිව ඒක අර්ථ දක්වලා තියෙනවා. මෙන්න මේවා තමයි මේ කුලකේ තියෙන්නේ. ඒකයි ඒක අදහස් කරන්නේ. well defined කියලා. හරියට අර්ථ දක්වලා තියෙනවා. පැහැදිලිනේ? එතකොට රෝමත් නිලියෝ කියවහම මේ රෝමත් කියන එක එහෙම නිශ්චිත දෙයක් නෙමෙයි. පැහැදිලි. ඒක එක එක්කෙනා දකින කෝණෙත් එක්ක වෙනස් වෙන සාධකයක්. රෝමත් කියන එක. එක්කෙනා දකින කෝණෙත් එක්ක වෙනස් වෙන දෙයක් මිස ඇත්තටම ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. ඒතර ඒවා කුලක විදියට ගන්න. ඒවා කුලක නෙවෙයි. දැන් හිතුවොත් එහෙම අපේ පන්තියේ නරක ළමයි. එහෙම කුලකයක් නැහැ. එහෙම කුලකයක් නැහැ. මොකද මේ නරක කියන එක එහෙම පැහැදිලිව වෙන් කරන්න බෑ. ඒ නිසා දැන් හොඳ ගණිත ගුරුවරයෙක් නම් එයාගේ ඔළුව එහෙම නැහැ මේ අපේ නරක ළමයි මේගොල්ලෝ එහෙම නැහැ. එහෙම කුලකයක් නැහැ. පැහැදිලිද? right. එතකොට ඒවා කුලක නෙමෙයි. ලස්සන මල් කුලකයක් නෙමෙයි. උස ළමයි කුලකයක් නෙමෙයි. ඒවා කුලක නෙමෙයි. එතකොට මේ පවුලේ සමාජිකයෝ කියන කුලකය හැදෙන්නේ පවුලේ සමාජිකයන්ගේ. එතකොට මේ කුලකය හැදෙන්න ඒ දායක වෙච්ච දේවල් වලට අපි කියනවා කුලකයට අයත් දේවල්ට අපි කියනවා කුලකයේ අවයව කියලා. කුලකයේ අවයව. පන්තියේ ළමයි කියන කුලකය හැදෙන්නේ ඒ පන්තියේ ඉන්න ළමයින්ගෙන්. එතකොට ළමයි ඒකේ අවයව බවට පත් වෙනවා. පැහැදිලිද? කුලකයකට අයත් දෑ එහි අවයව යනුවෙන් අපි හඳුන්වනවා. right. ලියන්න එකක් තියලා. ලියන්න. කුලකයකට අයත් දෑ. තරු ලකුණක් දාලා එකක් කියනවා. කුලකයකට අයත් දෑ. එහි අවයව ලෙස හැඳින්වේ. right. ඔන්න ඔය විදිහට මේ කුලක සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ගෙනාව ජෝර්ජ් කැන්ටර්. අනේ ජෝර්ජ් කැන්ටර් ඒ කාලේ ගෙනාපු සමහර වටිනා අදහස් කවුරුත් පිළිගත්තේ නැහැ. කැන්ටර් ඒ කවුරුත් පිළිගත්තේ නැහැ විතරක් නෙමෙයි. මෙයාගේ තියෙන මේ ප්‍රතිභාවත් එක්ක මෙයාට උගන්වපු ගුරුවරු පවා මෙයා ප්‍රතික්ෂේප කරන තැනටපත් වුණා. මෙයා උගන්වපු ගුරුවරයා පවා සමාජලාට මිනිස්සු අතර තියෙන ඊර්ෂ්‍යාව වගේ දෙයක් විය හැකි මං හිතන්නේ. කැන්ටර්ට ඒක බලපෑවා. ගොඩාක් කෙනෙහිලිකම් වලට මෙයා ලක් වුණා. මේකෙන් මේ ගුරුවරයා පවා කෙනෙහිලිකම් කිරීම නිසා ජෝර්ජ් කැන්ටර් සිත්තැවුලටපත් වුණු බව සඳහන් වෙනවා පොතපතේ. අන්තිමට මානසික රෝහලක ප්‍රතිපාර පවා ගන්න සිද්ධ වුණාලු. ඒ ඇතිවෙච්ච සිත්තැවුලෙන් එයාගේ හිත කොයිතරම් පළුදු වුණාද කියනනම් මානසික වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරයක් ගන්න ඕනේ. ඒ තරම් එයාගේ හිත කැඩුනා ඒ කෙනෙහිලිකම් නිසා. නේ? හැබැයි
දැන් අපි පිළිගන්නවා මෙයා මාර කෙනෙක්. මාර මීටරයක් ඇන්ටර් කියලා කියන්නේ. ඔය අනන්තය පිළිබඳව එහෙම කුලකමකින් තමයි ලස්සන්ට මෙයා විග්‍රහ කරන්න උත්සාහ කරේ. ඒක හුඟා ගැඹුරුයි. ඒලා ඉගෙන ගන්න පස්සේ. ඒලා ඉගෙන ගන්න. හරි. එතකොට කුලකයේ තියෙන දේවල් වලට අපි කුලකයේ ආවව කියලා කියනවා. ඊළඟට කැන්ටර් මේ වැඩේ ලස්සන්ට ගොඩනගන්න ඊළඟට කරපු දෙයක් තමයි දැන් අපි කුලක ලියුවේ නිකන් මෙහෙම ඔය ලියුවනේ නිකන් සාමාන්‍ය මොන හරි ලියන විදියට සාමාන්‍ය විදියට ලියුවා. කැන්ටර් කිව්වා එහෙම මදි. මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරන්න එහෙම ලියලා මදි. කුලකයක් ලියා දැක්වීම සඳහා ඊට වඩා ක්‍රමානුකූල විධිමත් ක්‍රම අවශ්‍යයි. අංකණය කිරීම අවශ්‍යයි. අංකණය කිරීම අවශ්‍යයි කියලා එයා කිව්වා. ඒකට අංකණය කිරීම යෝජනා කරනවා. ඒකට අපි කියනවා කුලක අංකණය කියලා. කුලක අංකණය. right. ඊළඟට එන්නේ කුලකය හඳුනාගත්තට පස්සේ කුලකය අංකණය කරන ආකාරය. ඊළඟ කුලක අංකණය. කුලක අංකණය. හරිද පුතේ? මොන ඉගෙන ගන්න. කුලක අංකණය. මේ කුලක අංකණය ගැන කතා කරනකොට බලන්න මීට කලින් ඉගෙනගෙන තියෙනවා අහල පන්ති වලදී අපි ඔකට කියන්නේ කුලකයක් ලියා දැක්වීමේ ක්‍රම කියලා. ඔයාලා ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ ක්‍රම. අවයව විස්තර කිරීමේ ක්‍රමය. අවයව විස්තර කරලා කුලකය අංකණය කරන ක්‍රමයක් තියෙනවා. අවයව විස්තර කිරීමේ ක්‍රමය. ඊළඟට අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමය. අපි ඔය එකින් එක නැවත අධ්‍යයනය කරමු. ඒක තියෙනවා මේ පාඩම ඇතුලේ. එතනින් තමයි අත්‍තරම 10 පන්ති පාඩම ආරම්භ වෙන්නේ කුලක අංකණයෙන්. අවයව ලැයිස්තුගත කිරීමේ ක්‍රමය. ඊළඟට ජෝර්ජ් කැන්ටර් මේ වැඩේ පටන් ගත්තට පස්සේ කෙනෙක් දෙයක් පටන් ගත්තට පස්සේ තව තව අය දායක වෙනවනේ. තව තව අය දායක වෙනවා. එතකොට මේකට දායක වුණා තව ගණිතඥයෙක් ජෝන් වෙන් කියලා. ජෝන් වෙන් මේ කුලක අංකණය සඳහා තව ක්‍රමයක් ඉදිරිපත් කළා. රූප සටහනක් මාර්ගයෙන් කුලකය අංකණය කිරීමේ ක්‍රමය. වෙන් විසින් මේ රූප සටහන් හඳුන්වලා දුන්නු නිසා මේ රූප සටහන් වලට මිනිස්සු කිව්වා වෙන් රූප කියලා. ජෝන් වෙන් හඳුන්වලා දුන්නු නිසා එයාට ගෞරවයක් වෙන්නත් එක්ක මේ රූප සටහන් වෙන් රූප සටහන් කියලා හැඳින්වීම සුදුසුයි කියලා මිනිස්සු තේරුම් ගත්තා. ගෞරව කරන්න ඕනේ මේ වගේ අයට. ගෞරවය පිණිස ඒ නම දුන්නා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා ඉගෙන ගත්තේ නැති කුලක ජනන ස්වරූපයෙන් දැක්වීම කියලා. එතකොට අලුතෙන් එකතු වෙන තවත් එක කුලක අංකන ක්‍රමයක් අපි මෙතෙක් දැනගෙන හිටපු අංකන ක්‍රම තුනත් එක්ක. කුලක අංකණය යටතේ. එහෙනම් ඉස්සෙල්ලාම ලියා ගන්න මෙන්න මෙහෙම. පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය කියන්නේ වචනයෙන් විස්තර කිරීමේ ක්‍රමය. වචනයෙන් විස්තර කිරීමේ ක්‍රමය. අපි කෙටියෙන් කියමුකෝ වචනයෙන් විස්තර කිරීම. මේ වචනේ විස්තර කරනවා කියලා අපේ පන්සලේ හාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා වගේ පැය දෙක තුනක් එහෙම ලොකු විස්තරයක් කරන්නේ නැහැ මෙතන. මෙන්න මෙහෙමයි කරන්නේ. අපි ගමුකෝ උදාහරණයක්. අපි ගමු කුලකයක් තියෙනවා. කුලකයක් තියෙනවා අපි හිතමුකෝ ඔත්තේ සංඛ්‍යා කුලකය. හිතමුකෝ ඔත්තේ සංඛ්‍යා කුලකය. කුලකයක් නෙමෙයික. ඔත්තේ සංඛ්‍යා කුලකය. ඔත්තේ සංඛ්‍යා කුලකය. වචනේ විස්තර කිරීමක් විදිහට මේක අංකණය කරනකොට මෙහෙමයි කරන්නේ. මේ කුලකේ නම් කරගන්නවා මොකක් හරි කැපිටල් අකුරකින්. කුලකේ නම් කරන්න කැපිටල් අකුරක් යොදා ගන්න. අපිට පුළුවන් කැපිටල් A අකුර යොදා ගන්න මේ කුලකේ නම් කිරීම සඳහා. මෙන්න මේ විදිහට අපි කැපිටල් A යොදා ගන්නවා. ඊට පස්සේ සමාන ලකුණ යොදනවා. ඊළඟට සංගල වරහණක් පාවිච්චි කරනවා. දැන් බලන්නකො මේක විධිමත් වෙනවා. විධිමත් වෙනවා. නිකන් ඔය ලියන්නේ නැහැ. මේකට හැඩයක් ලස්සන පැහැදිලි ක්‍රමයක් එනවා. සංගල වරහණ ඇතුලේ කුලකේ මොකක්ද කියන එක කෙලින්ම වචන වලින් සඳහන් කරනවා. ඔත්තේ සංඛ්‍යා කියලා සඳහන් කරනවා. කුලකේ කියලා ලියන්නේ නැහැ එතකොට. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා තමයි මේකේ අවයව. මෙන්න වචනේ විස්තර කිරීමේ ක්‍රම.
මේක ඔබ දන්නවා. මීට පෙර මම හිතන්නේ කීප වතාවක් මේ ගැන ඉගෙනගෙන තියෙනවා. මොකද හැම අවුරුද්දෙම ඕක තියෙනවා. කුලක පටන් ගන්න කොතනින්ද ඕමතනින්. කුලකයක් කියන්නේ මොකද්ද? කුලකය ඊය දක්වන්නේ කොහොමද? අංකණය කරන්නේ කොහොමද? නේ? කොහේ මොන දිල්ලියේ ගියත් කුලක ගැන කතාව පටන් ගන්නෙ ඔතනින් තමයි. නේ? ඔතනින්. අර කොච්චර ඈත ගියත් චූ කරන්නේ කකුල් දෙක ළඟනේ. නේ? ඒ වාගේ කොහෙන් ගියත් කුලක පටන් ගන්නෙ ඕමතනින්. එතනින් පටන් ගන්න වෙනවා කාරණා. මේක තමයි වචනය විස්තර කිරීමේ ක්‍රමය. ඒක මීට කලින් ඉගෙනගෙන තියෙන නිසා මම ගොඩාක් උදාහරණ වලට යන්නේ නැහැ. දෙවැනි ක්‍රමය අවයව ලයිස්තුගත කිරීම. දෙවැනි ක්‍රමය අවයව ලයිස්තුගත කිරීම. අවයව ලයිස්තුගත කිරීම. අවයව ලයිස්තුගත කිරීම. ඒක මොකක්ද? උදාහරණයක් ගන්නම්. එක 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. මේක කුලකයක් නේ. 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. එකත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. මේ ඔයාලත් මේ එකම වගේ මේක සටහන් කරගෙන ඉස්සරහට යමු කාලය ඉතුරු කරගමු ඈ. 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකය. කුලකය. එතකොට දැන් අවයව ලයිස්තුගත කිරීමේ ක්‍රමයට මේක මෙන්න මෙහෙමයි ලියන්නේ. කැපිටල් අකුරකින් නම් කරන එකේ වෙනසක් නැහැ. මම කුලකේ B කියලා ගන්නවා. එන්න මේ කුලකේ මම කැපිටල් B අකුරෙන් නම් කරනවා. අපි ඔක්කොම එහෙම නම් කරමු. එක වගේ. අපි ඔක්කොම එක වගේ. අපි වෙනුවෙන් අපි කියලා. සමාන ලකුණයි සංගල වරහණයි ඒ විදිහමයි වෙනසක් නැහැ. හැබැයි දැන් සංගල වරහණ ඇතුලේ වචනෙන් සඳහන් කරන්නේ නැහැ කුලකේ මොකක්ද කියලා. ඒ වෙනුවට කුලකේ තියෙනනේ අවයව. ඒ අවයව ටික වරහණ ඇතුලේ සංගල වරහණ ඇතුලේ අපි සටහන් කරනවා. 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. 1යි 10යි අතරේ කියනකොට එක නෑ. 1යි 10යි අතර ඔත්තේ සංඛ්‍යාවනේ 3 5 7 9 කියන ඔත්තේ සංඛ්‍යා ටික. මෙන්න ඒ ටික ලියන්න. ඒ ටික අර සංගල වරහණ ඇතුලේ සටහන් කරනවා. මෙතන නීතියක් තියෙනවා. එකම අවයවය නැවත නැවත සටහන් වෙනවා. රිපීට් වෙන්න බෑ. එකම අවයවය නැවත ලියවෙන්න බෑ. එක අවයවයක් එක වතාවයි සටහන් විය යුතු වෙන්නේ. අනික අවයව හැලෙන්න බෑ අපි අත. අවයව අතහැරලා තියෙන්න බෑ. නේ. ඔන්න ඔය කොන්දේසි වලට අනුව ලයිස්තුගත කරන්න. ලයිස්තුගත කරන්න. පැහැදිලිද? right. මේකත් මීට කලින් කීප වතාවක්ම ඉගෙනගෙන තියෙන නිසා මේකත් මතක් කිරීමක් විදියට විතරයි මම කරන්නේ. දන්න දෙයක් විදියට සල්කලා ඉස්සරහට යන්න. තුන්වෙනි ක්‍රමය. වෙන් රූපයක දැක්වීම. වෙන් රූපයක දැක්වීම. තුන්වෙනි ක්‍රමය තමයි වෙන් රූපයක දැක්වීම. ඒක ජෝර්ජ් කැන්ටර් නිර්මාණය කරපු ක්‍රමයක් නෙවෙයි. මේ අදහස ගේන්නේ ජෝන් වෙන් මම කලින් කිව්වා. එයා කිව්වේ මෙන්න මෙච්චරයි. කුලකයක් නිරූපණය කිරීම සඳහා සම්වෘත රූපයක් පාවිච්චි කරන්න පුළුවන්. සම්වෘත රූපයක්. සාමාන්‍යයෙන් ගත්තාම වෘත්තාකාර හෝ එලිප්සාකාර සම්වෘත රූප තමයි සාමාන්‍ය කුලක වලට සාමාන්‍ය බහුලව යොදා ගන්න. බොහෝ විට වෘත්තාකාර. මේ කවකටුවෙන් නිවැරදි වෙන වෘත්තයක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය දල වශයෙන් එලිප්සාකාරනොත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් උදාහරණයක්. 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකේ. 1ත් 10ත් අතර
ඔත්තේ සංඛ්‍යා කුලකය. අපි ගමුකෝ. දැන් කැපිටල් අකුරකින් නම් කරනවා සුපුරුදු පරිදි. එහි වෙනසක් නැහැ. මේ කුලකෙම කලින් B කියලා නම් කරපු හින්දා අපි කවතාවක් B කියලා ගන්නම්මා. මෙන්න B කියලා නම් කරනවා කුලකය. හැබැයි සංගල වරහන නෙමෙයි සංවෘත රූපයක් පාවිච්චි කරන්නේ. මම කිව්වා බොහෝ විට අපි යොදාගන්නේ ඔන්න ඔය වගේ සංවෘත රූපයක්. වෘත්තාකාරෝ එලිප්සාකාර ඒ ආසන්න සංවෘත රූපයක්. ඒතර කැපිටල් අකුරෙන් නම් කරනවා. B කියලා නම් කරන්න හිතුවනේ. B කියලා නම් කරනවා. ඊළඟට කරන්නේ කුලකේ අවයව ටික මේ සංවෘත රූපය ඇතුලේ සටහන් කරනවා. සංවෘත රූපය. එතකොට 3 5 7 9 කියන ඒවා එනවා. ඔය ටික එනවා. ඔන්න මුල් ක්‍රම තුන. ඔය ක්‍රම තුන පිළිබඳව අපි මේ වෙනකොට දැනුවත් වෙලා ඉවරයි. ඒ කියන්නේ හින්දා ඔයිට වඩා එක උදාහරණයකින් මතක් කරලා දීම ඇර එතනින් එහාට ලොකුවට කාලයක් මම වැය කරන්න හිතුවේ නැහැ. අවශ්‍ය නැහැ. right. සාමාන්‍ය මතක් කිරීමකින් අපිට පව කරගෙන ගියයි. right. එහෙනම් ඊළඟට මෙන්න අලුතෙන් එකතු වෙන ක්‍රමය. මේක 15 පන්ති වලදී ඔයාලට හම්බ වුණේ නැහැ. 10 පන්තියේදී තමයි දරුවෙකුට මේ කුලක අංකන ක්‍රමය මුල් වරට මුණ ගැහෙන්නේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. හරි. මේ ක්‍රමයට කියනවා කුලක ජනන ස්වරූපය කියලා. නමක් ටිකක් බලමු. කුලක ජනන ස්වරූපය. කුලක ජනන ස්වරූපය. එහෙනම් හතරවෙනි ක්‍රමය කියන්නේ කුලක අංකනය කරන හතරවෙනි ක්‍රමය කුලක ජනන ජනන ස්වරූපේ මෙන්න ක්‍රමය කුලක ජනන ස්වරූපේ. ඒක මොකක්ද? අපි උදාහරණයකට යමු. උදාහරණයක් අරගෙන මේකේ ස්වභාවය තේරුම් ගමු. උදාහරණ 1. අර 1 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කුලකේ ගන්නවා. ඒක හොඳයි. 1ත් 10ත් අතර 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා මෙන්න දැන් කුලක ජනන ස්වරූපයෙන් තමයි අපි මේක අංකණය කරන්න බලන්නේ. එතකොට කුලකේ කැපිටල් අකුරකින් නම් කරන එක සංගල වරහණක් පාවිච්චි කරන එක ඒ විදිහමයි. ඒ දේවල් ඒ විදිහමයි. මෙන්න මේ දේවල්. මම කැපිටල් B කියලා නම් කරනවා. මේ කුලකෙම අපි B කියලා ඉස්සලා නම් කරපු නිසා වෙන අකුරකින් නම් කරත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. B අකුරෙම නම් කරා. සමාන ලකුණයි සංගල වරහණයි අර මුල් ක්‍රම දෙකේදී වගේම එනවා. කිසිම වෙනසක් නැහැ. right. දැන් මෙහෙම හිතන්න. එතනින් පස්සේ ලියන ආකාරය වෙනස්. දැන් මේකේ තියෙනවනේ අවයව වගයක්. ඒ තියෙන අවයව සියල්ල නිරූපණය කරන්න. ඉන් ඕනෑම අවයවයක් නිරූපණය කරන්න අපි බීජ සංකේතයක් දාන්න. සංකේතය. ඒක තියෙනවනේ දැන් 3 5 7 9 ඒ ඕනෑම කෙනෙක් නියෝජනය කරන්න අපි එක සංකේතයක් පාවිච්චි කරනවා. x පාවිච්චි කරනවා. x මේකේ ඕනෑම අවයවයක් x කියලා ගත්තාම ඊළඟට x කොහොම කෙනෙක්ද කියලා අපි විස්තර කියනවා. x ගේ ගති ස්වභාවය, ගති ලක්ෂණය කියන්නේ. x කෙසේද? මේ මෙතන මේ සංකේතන x කෙසේද? x කෙසේද? කියන්නේ x කෙසේද? x කොහොම කෙනෙක්ද කියලා කියනවා නම් මේ කුලකේ ඉන්න අය කොයි જાතිය අයද කියලා කියනවා නම් මෙන්න මේ ලක්ෂණ තියෙන යාල ඒගොල්ලෝ ඔත්තේ සංඛ්‍යාව. x ඔත්තේ සංඛ්‍යාව. x යනු ඔත්තේ සංඛ්‍යාව. ඔන්න
මේ කුලකේ තියෙන අවයව හැම එකකම තියෙන පොදු ලක්ෂණයක්. හැම අවයවයක්ම ඔත්තේ සංඛ්‍යාව. එහෙම වුණත් මේ කුලකේ සියලුම ඔත්තේ සංඛ්‍යා අඩංගු නැහැනේ. තියෙන්නේ 1 10 4 ඒවා ටික විතරනේ. එහෙනම් ඒකත් කියන්න ඕනේ. මේගොල්ලන්ගේ තියෙන තවත් පොදු ලක්ෂණයක් තමයි මේ හැම අවයවයක්ම 1 10 4 තියෙන එක. 1 10. ඒක ලියන්න ඕනේ. මේක ඕනෑම අවයවයක් x නම් x කියන එක එකට වැඩි. එහෙත් 10ට අඩු. 1 10 4. 1 10 4 තියෙන එක. මෙන්න ජනන ස්වරූපය. මෙන්න ජනන ස්වරූපය. නේ. ඒක ටිකක් ඇඩ්වාන්ස් කියලා පේනවනේ. අනිත් ලියන ක්‍රම වලට වඩා ටිකක් ඔව්. මේ වීජ්‍ය සංකේතات පාවිච්චි කරන්නේ ටිකක් මේ තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ විදියක් ඒක. එයිද හුඟක් දරුවෝ මේ විදියට කුලක නම් කරපු සමහර තැන් වලදී පොඩි පොඩි අවුල් ඇති කරගෙන තියෙනවා. එහෙම නැතුව නිරවුල්ව මේක දකින්න. ඒ හින්දා මේකට තව උදාහරණයක් ගමු. ඒ කියන්නේ අමලින් 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. මෙන්න මේ කුලකය. අපි ලියමු කුලක ජනන ස්වරූපය පාවිච්චි කරලා. කුලක ජනන ස්වරූපයට ලියමු මේක. හරිද? අපිට ඉංග්‍රීසි අකුරක් ඕනේ නේ මේව නම් කරගන්න. මොකක්ද ඉංග්‍රීසි අකුර? කැපිටල් A අකුර ගමු. නැත්නම් C අකුර ගන්න පුළුවන්. කැමති කැපිටල් අකුරක් ගන්න. මම ඒ අකුර ගන්න. කැපිටල් A අකුරෙන් මේව නම් කරමු. මෙන්න නම් කරා. ඊට පස්සේ සමාන ලකුණත් එක්ක සුපුරුදු විදියටම සංගල වරහන්න දාගන්න. මේකේ ඕනෑම අවයවයක් x මගින් නියෝජනය කරන්න. ඕනෑම අවයවයක් x. ඊට පස්සේ x කෙසේද? මෙන්න x කෙසේද? x යනු ඉරට්ට සංඛ්‍යාවකි. x යනු ඉරට්ට සංඛ්‍යාවකි. ඉරට්ට නේ අපි කුඩා කාලේ පුරුදු වෙලා තිබි ඉරට්ටේ කියලා කියනවා. ඉරට්ටේ කියලා කියනවා. හැබැයි පොතපතේ මොකක්ද දැන් තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා. x යනු ඉරට්ට සංඛ්‍යාවකි. තව කාරණයක් තියෙනවා. 1 10 අතර කියනවා. 1 10 අතර. ආයක ලියනවා. දැන් මේ ක්‍රමයේදී හැකිතාක් සංකේත පාවිච්චි කරනවා. මේ 1 10 අතර කියන එකත් අපේ සංකේත පාවිච්චි කරලා. එතකොට කෙටි වෙනවා. එතකොට කෙටි වෙනවා. තුන තුන්වෙනි එකේ ලියන්න 5 සිට 25 දක්වා 5 සිට 25 දක්වා 5 ගුණාකාර කුලකය. 5 ගුණාකාර කුලකය. right. මේකේ තුන්වෙනි අත්දැකීම විදිහට මෙන්න මේ කුලකය මේ ක්‍රමයට අනුව ලියන්න උත්සාහ කරන්න ඔයාලා. මේ ක්‍රමයට අනුව ලියන්න උත්සාහ කරන්න. හරිද? එතකොට මෙයාව නම් කරගන්න අපි අකුරක් තෝරගමු. C අකුර, කැපිටල් X මොකක් හරි කැපිටල් අක්ෂරයක් මේ වෙලෙට දාගන්න. C සමාන ලකුණයි සංගල වරහණයි එනවා. එන්න දාගන්න. මේ අවයව සෙට් එකේ ඕනෑම එකක්
නියෝජනය කරන්න x කියන සංකේතය තෝරගන්න ඕනෑම අවයවයක් x. මේකේ ඕනෑම අවයවයක් x. දැන් x කියන්නේ කොහොම කෙනෙක්ද? මේකේ අවයවයක් වෙන්න නම් එයාගේ තියෙන්න ඕනේ ගති ලක්ෂණ ටික තමයි අපි මේ කියන්නේ. x පහේ ගුණාකාරය. x යනු පහේ ගුණාකාරය. පහේ ගුණාකාරය. දැන් ඔන්න වරදින තැනක් එනවා. හැබැයි සියලු පහේ ගුණාකාර වලින් හැදෙන කුලකේ නෙමෙයි මේක. 5 සිට 25 දක්වා පහේ ගුණාකාර. 5 සිට 25 දක්වා කියනකොට 5 තියෙනවා 25 නැහැ. 5 තියෙනවා 25 නැහැ. දැන් ඒක ලියන්නේ මම 5 සිට කියනකොට 5 තියෙනවා නම් මෙන්න මෙතන ඉරි කැලක් එනවා. 5ත් සමග 5ත් අයිති කුලකේ 5ක් තියෙන්න ඕනේ. x කියන එක 5 විය හැකි. 5ක් වෙනවා යම් කිසි අවස්ථාවක. 5 කියලා අවයවයක් තියෙන වෙලාවේ x කියන්නේ 5. x කියන්නේ 5. ඊළඟට 25 දක්වා කියනකොට 25 නැහැ. එතකොට මේ යට ඉරි කැලේ නැහැ. මේකේ ඔන්න බලන්න. ඒ වෙනස්කම් නිසා මේකේ අර්ථයේ සිද්ධ වෙන වෙනස. සමහර අයට කුලකවල අවයව ලියන්න දෙනවනේ. මේ විදිහට කුලක ජනන ස්වරූපයෙන් මේ විදිහට අවයව ලියන්න දුන්නාම වැඩි දෙනෙක් වැරදි. එක්කෝ මේකේ නැති අවයව ලියලා. එහෙම නැත්නම් තියෙන අවයව හලලා ලියලා. නැති අවයව එකතු කිරීමත් තියෙන ඒවා හැලීමත් දෙකම වරදක්. ඒ වැරදි දෙකෙන් මොකක් හරි කරලා හොඳ දෙයක් තියෙනවා. ඒ නිසා ඔයාලා එහෙම වෙන්න එපා. ඊළඟ එක ලියන්න 4 වෙනි එක 5 සිට 25 තෙක් 5 සිට 25 තෙක් පහේ ගුණාකාර 5 සිට 25 තෙක් පහේ ගුණාකාර ලියන්න දරුවාගේ මේ පියසන් සහිත කාලේ ඔයාලා හිතේ එක්තැන් කරගෙන ඉගෙන ගන්න. මේවා මගේ හැරිලා නැවත හොඳ කාලයක් එනවා. ඒ වෙනකොට ඔයාලගේ අනාගතේ ඔයාලා ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගා ගන්න අවශ්‍ය වැඩ ටික කරන්න. ඔයාලා ක්‍රමක්‍රමයෙන් අවතීර්ණ වෙනවා. අපි ක්‍රමක්‍රමයෙන් අපි බැලලා යන්න ඕනේ. ඔයාලා එන්නේ අවස්ථාවට එනකොට ඒ පරම්පරාවට මේ දේවල් ලැබෙන්නේ. ඒතර අපි ඉවත් වෙනකොට ඔයාලා අපිට වඩා ශක්තිමත්ව අපි හිටපු තැන් වලට ඇවිල්ලා තියෙනවා ළඟාවේ. අපි හිටපු තැන් වලට නෙමෙයි ඒවත් ඉක්මවා ගිහින් තියෙනවා. අපි හිටපු තැන් වලට එන්න කියලා කිව්වොත් වැරදි. එතනින් එහාට යන්න කියලා කියන්නේ. ඒවා ඉක්මවා යෑමක් තමයි අවශ්‍ය. දැන් නම් කරමු කුලකේ. මට හිතෙනවා කැපිටල් X අකුරෙන් නම් කරන්න. වෙනත් කෙනෙක් වෙනත් අකුරකින් නම් කරා නම් කලබල වෙන්න එපා. ඒක කිසිම වැරද්දක් නැහැ. විශේෂයෙන් විභාග ප්‍රශ්නයකදී වගේ අපිට අක්ෂරයක් නම් කරලා දීලා තිබුණොත් ඒ අක්ෂරයම යොදා ගන්න වෙනවා. නැත්නම් අපේ අභිමතය. මෙන්න. ඕනෑම අවයවයක් x. alien x simple x. ඕනෑම අවයවයක් x. කෙසේද? x යනු පහේ ගුණාකාරයකි. පහේ ගුණාකාරයකි. x පහේ ගුණාකාරය. 5 සිට 25 තෙක්. 5 සිට 25 තෙක් කියනකොට 5 තියෙනවා 25ක් තියෙනවා. 25 තෙක් කියනකොට 25 තියෙනවා. 25 දක්වා කියනකොට 25 නැහැ. මේ වචන දෙක පාවිච්චි කරන්නේ ආන්ගේ පදනම මත ඉඳලා. සමහරු දන්නේ නැහැ පදනම. ඒවා සියුම්ම ඉගෙන ගන්න. පරිස්සමට කල්පනාකාරීව එකින් එක ඉගෙන ගන්න. අවුල් හදා ගන්න නැතුව. දැන් අපි මේ ජ්‍යාමිතිය පැත්ත හදාගෙන ඉන්න හොඳට. ඒකෙන් අපේ තර්ක බුද්ධිය හැදෙනවා නේ. ඒතර ඒ අතරේ අනිත් ටික ලස්සනට පිළිවෙලට
අපි ගොඩනගාගෙන යන්න ඕනේ. ඊට පස්සේ විද්‍යාව කියන විෂයට බර තියලා ඉගෙන ගන්න. විද්‍යාව කියන විෂයටත් හොඳට බර තියලා ඉගෙන ගන්න. හැම විෂයක්ම ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒවට වැඩියෙන් මහන්සිලා නේ ඉගෙන ගන්න. අනිත් විෂයනොත් හැම එකක්ම හොඳට ඉගෙන ගන්න. එතකොට x කියන්නේ 5 සිට කියනකොට 5 තියෙනවා මේ. 25ත් එක්ක කියනකොට 25ක් තියෙනවා. ඔන්න බලන්න. හරිනේ. යම් විදියකින් ඔයාලට මේ කුලකය දුන්නා නම් 5ත් 25ත් අතර කියලා. 5ත් නෑ 25ත් නෑ. 5ත් 25ත් අතර කියලා සඳහන් වුණා නම් 5ත් නෑ 25ත් නෑ. මෙතනත් මේ ඉරි කැල්ල මේක අයින් වෙනවා මේක අයින් වෙනවා. ඒ අවස්ථාවේ ලියනකොට. ඒ අවස්ථාවේ ලියනකොට. පැහැදිලිද? ඒකත් ලියන්න වේවිද? පස්වෙනි එකට ඒකත් ලියන්න. පස්වෙනි එකට ඒකත් ලියන්න. ලියන්න 5ත් 25ත් අතර පහේ ගුණාකාර. 5ත් 25ත් අතර පහේ ගුණාකාර. අපි කුලකේ කැපිටල් Y කියලා නම් කරමු. දැන් හොඳ දරුවෝ වාගේ සංසුන්ව හිත සංසුන්ව තියාගෙන හැමදේම කරන්න. හිත සංසුන්ව තියාගෙන මේක අමාරු නෑ. කුලකේ හරියට ලියන්න. මේ ක්‍රමයට අනුව කුලකේ හරියට ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ලියන්න. බය නැතුව ලියන්න. වැරදුනොත් කියලා නොලියන්න එපා. වැරදුනොත් වරදි. අපි හදාගමු ඊට පස්සේ. වැරදුනොත් වරදි. වරදින්න පුළුවන් ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් වරදින්න පුළුවන්. සමහර අය හිතනෝනේ කාටවත් කිසි දෙයක් වරදින්න බෑ කියලා. එහෙම එකක් නැහැ. උගක් එහෙම හිතන්නේ වැඩියෙන් වරද්ද ගන්නයි තමයි හිතන්නේ අනුන් ගැන. එයාලා හැමදේම වරද්දගෙන අනුන් විතරක් හරියට කරනකම් බලන්න. right. දැන් ඔන්න අපි ලියමු. ඕනෑම අවයවයක් x පහේ ගුණාකාරය. x යනු පහේ ගුණාකාරය. x යනු පහේ ගුණාකාරය. 5ත් 25ත් අතර කියනකොට 5ට වැඩි 25ට අඩුයි. 5ට වැඩි 25ට අඩුයි. දැන් ඔයාලට පේනවා ඇති කොහොමද මේක වෙන්නේ? නිවැරදිව ලිවිය යුතු ආකාරය. කුලක ජනන ස්වරූපේ පාවිච්චි කරන පරාසයන් තියෙනකොට විශේෂයි. එතකොට මේ වරද්ද ගන්න. right. හරි. එහෙනම් ඔය ටික පැහැදිලිව තේරුම් ගන්න වෙනවා. එහෙමනම් ඕකට අදාළ චූටි අභ්‍යාසයක් තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ අච්චු පොත ළඟ තියෙනවනේ. අච්චු පොත ළඟට අරගෙන ඒකේ පෙරලන්න පළවෙනි පොතේ 18 වෙනි පාඩම යන්නේ. 18 වෙනි පාඩමේ 18 එක අභ්‍යාසය. දහඅටවෙනි අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ කරමු. පළවෙනි එක ලේසි වැඩි. අපි දැන් මේ කරපු එකෙන් ඒක ආවරණය වෙලා තියෙන්නේ. ඒක ඔයාලා පසුව ගෙදර වැඩ විදියට කරන්න. ගෙදර වැඩ කොටසට ඒක අපි දාමු. දාලා 18 එක අභ්‍යාසය අපි දැන් මේ අවස්ථාවට තෝරගමු දෙවෙනි ප්‍රශ්නේ. right දෙවෙනි ප්‍රශ්නේ කරන්න පොඩ්ඩක්. අපි කරගෙන යමු. එතකොට මෙහෙම තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන එක් කුලකය වචනෙන් විස්තර කිරීමක් ලෙස ලියන්න. පහත දැක්වෙන එක් කුලකය වචනයෙන් විස්තර කිරීමක් ලෙස ලියන්න. එතකොට ඒකේ පළවෙනි කුලකය තමයි මේ ඒ කුලකය. ඒ කුලකයේ දීලා තියෙන්නේ අවයව ලයිස්තුගත කිරීමක් ආකාරයට. අවයව ලයිස්තුගත කිරීමක් ආකාරයට. ඒකේ අවයව වශයෙන් සඳහන් වෙන්නේ 3 අඳුර ගන්න 3 ඊට පස්සේ 6
ඊළඟට 9ක් තියෙනවා 12ක් තියෙනවා. මේ මොනවද? වචනේ විස්තර කරන්න මේ මොනවද කියලා අඳුනගෙන වචනේ සඳහන් කරන්න ඕනේ. ඔයාලට පේනවා මේ තියෙන්නේ 3 6 9 12 කියන සංඛ්‍යාවල තියෙන පොදු ලක්ෂණය තමයි ඒ තියෙන තුනේ ගුණාකාරය. ඒ තියෙන තුනේ ගුණාකාරය. හැබැයි සියලුම තුනේ ගුණාකාර දකින්න ලැබෙන්නේ නැහැ මේ කුලකය තුල. තියෙන්නේ 3 සිට 12 තෙක්. 3 සිට 12 තෙක් තුනේ ගුණාකාරය. එහෙනම් වචනේ විස්තර කරනකොට අපි ඒ විදිහට විස්තර කරන්න ඕනේ. කොහොමද? 3 සිට 3 තියෙනවනේ. 3 තියෙනවා. එතකොට 3 සිට 12 තියෙනවනේ. 12 තෙක්. 12 තෙක් මොනවද මේවා? මේවා තුනේ ගුණාකාර. තුනේ ගුණාකාර. තුනේ ගුණාකාර. ඔයාලගේ පිළිතුර මේක නම් අන්න නිවැරදි. ඔය ආකාරයට වචනෙන් විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒ කොයි විදිහටද මට කියන්න ඔයා ලියපු විදිය මොකද්ද කියලා? 1ත් 15ත් අතර තුනේ ගුණාකාර කියන එක නිවැරදි. බාර ගන්න පුළුවන්. 1ත් 15ත් අතර තුනේ ගුණාකාර වශයෙන් මේක සඳහන් කරන්න පුළුවන්. මේ අවයවමයි එතකොට ඇතුළත් වෙන්නේ. ඒක නිවැරදි පිළිතුරක්. තවත් එවැනි තියෙනවා නම් ඔයාලට හරියටම තහවුරු කරගන්න ඔයාලා ලියලා තියෙන මොනවා හරි ඒක කියන්න. එතකොට මම කියන්නම් මොකද වෙන්නේ කියලා. හරි නේද? 3 සිට 15 දක්වා තුනේ ගුණාකාර කියන පිළිතුර නිවැරදි. 3 සිට 15 දක්වා තුනේ ගුණාකාර කියනකොට 15 හැලෙනවනේ. 3 ඉතුරු වෙනවා. 3 ඉතුරු වෙලා 15 හැලිලා ඒ කියන්නේ මේ ටික තමයි. ඒකත් නිවැරදි. ඒකත් නිවැරදි. වැරද්දක් නැහැ. තවත් එවැනි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. එකම දේ නිවැරදිව ආකාර කීපයකට සඳහන් කරන්න විස්තර කරන්න පුළුවන්. නිවැරදි වෙන්න ඕනේ එච්චරයි. මේ මන් නිවැරදි එක් ආකාරයක් ලියලා තියෙනවා. එක් ආකාරයක්. ඒක ලිවිය හැකි නිවැරදි ආකාර තවත් තිබේ. ඔය දෙකක්ම කිව්වේද? ඒවා නිවැරදි. හරිනේ. මොකද්ද? වැරදි. 3ත් 15ත් අතර කියපු ගමන් 3 හැලෙනවනේ. ඒ කියමන තුල ඒ ප්‍රකාශය කිරීම තුල 3 කියන එක අයින් වෙනවා. ඒ වුණාට ඇත්තටම කුලකයේ 3 කියන එක තියෙනවනේ. එතකොට මේ පිළිතුර වැරදි. 3ත් 15ත් අතර කිව්වොත් වැරදි. මෙයා ඉවත් වෙනව නේම කියනකොට. එතකොට තියෙන අවයවයක් ඉවත් වෙනවා ඒ ප්‍රකාශ කිරීම තුල. ඒක වැරද්දක් නේ. ඒක ලියන්න එපා. ඒක ලියන්න එපා. තේරුණාද? right. තවත් නිරෝල් කරගන්න තියෙනවා නම් මට කියන්න. හරි. එහෙනම් ඊළඟ එකට යනවා මම. දෙවනි කුලකය. දෙවනි කුලකයේ විදිහට ලැබෙන්නේ අපිට B කියලා කුලකයක් වෙන් රූපයක තියෙන මේක හරියට මූර්තයකුත් නෙවෙයි මම කියවන එක. පොඩි ළමයි හිටින් නිකන් බිත්තරේ වගේ. ඒවා. B කියලා නම් කරලා තියෙන කුලකයේ අවයව විදිහට තියෙන 2 3 5 7 2 3 5 7. දැන් අපි B කුලකය විස්තර කිරීමක් විදිහට ලියන්න try කරමු. මෙන්න B අකුරෙන් නම් කරලා සමාන ලකුණත් එක්ක ඊළඟට සංකල වරහන යොදලා අපි ලියමු. අඳුර ගන්න. මොනවද මේ? එතකොට මේ තියෙන අවයව වලින් දෙකේ සිට හතතෙක් ප්‍රථමක සංඛ්‍යා. දෙකේ සිට හතතෙක් ප්‍රථමක සංඛ්‍යා. right. නිවැරදි නේ. දෙකේ සිට හතතෙක් ප්‍රථමක සංඛ්‍යා. ඒක හරි. ප්‍රථමක සංඛ්‍යානේ මේ තියෙන්නේ. 2 3 5 7 ගෙබම් මේ ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් අපිට එහෙම ලියන්න. හැබැයි දෙකේ ඉඳලා තියෙන්නේ හතතෙක්.
එතනින් එහා ඒවා නැහැ. right. 2 සිට 7 තෙක් ප්‍රථමක සංඛ්‍යා. දැන් මේ තෙක් සිට දක්වා ඒ වචන නිවැරදිව පාවිච්චි කරමු. සමහර අය ඔහෙ පාවිච්චි කරනවා. එක කෙනාට ඒ වෙලාවට හිතු විදිහට වචන පාවිච්චි කරනවා. ඒතකොට නිශ්චිත අර්ථ නැතුව යන්නේ මානේ. එහෙම බෑ. ඒක පාවිච්චි කරන විදිහ මේ විෂය ඇතුලේ අපි සම්මත කරගත්තු විදිහට පාවිච්චි කරා. ඊට වෙනස් පිළිතුරු ඇති සමාලාට. 1ක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා හරි. 1ක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා කියන එකත් හරි. වැරද්දක් නෑ. මේ අවයව සෙට් එක මේ කුලකෙමනේ කියවෙන්නේ. මේවමනේ 1ක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා විදිහට මේක කියවන්න පුළුවන්. right. ඒක හරි. ඒකත් හරි. හරි. ඊළඟට යමුද? ඒ කියන්නේ තුන්වෙනි එක. තුන්වෙනි කුලකය C කියන කුලකය. C කියන කුලකය දීලා තියෙන ආකාරය ජනන ස්වරූපය. මෙන්න. එතකොට ඕනෑම අවයවයක් XC කුලකයේ X මගින් සංකේතවත් කරලා තියෙනවා ඕනෑම අවයවයක් X පූර්ණ වර්ගයකි. ඔන්න කියන යා ගැන ගති ගුණ කියන X පූර්ණ වර්ගයකි. අර සමහර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වල වාගේ එවකට තිබුණා ගුවන් විදුලියේ එවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මොකක් හරි දෙයක් ගැන ඉඟියක් දෙන්නේ මොකක් හරි ලක්ෂණයක් දෙන්නේ නේ ඔන්න කියනවා මෙය කැරකෙන දෙයකි. එතකොට අර උත්තර දෙන්න කෙනා රෝදයක්ද? රෝදේමත් නෙමෙයි. ඒකට ටිකක් කිට්ටුයි කියලා නිවේදකයා කියනවා. ඉතින් ඔහම අර තියෙන ඉඟි ඔස්සේ අර පිළිතුරු සපයන්න පිළිතුරු හොයා ගන්න ඕනේ ඒ දෙන කාලය තුල. හරි ආසයිතන වැඩසටහන. හරි ඉතින් අර හොඳයි බුද්ධිමය වශයෙන්. ටිකක් ඒ වාගේ මේකත් එක්ක තේරුම් ගන්න x පූර්ණ වර්ගයකි. x පූර්ණ වර්ගයකි. තව තොරතුරක් තියෙනවා ඉංගියක් තියෙනවා 10ට වඩා විශාලයි x. එහෙත් 100ට අඩුයි. හරියට මේවා ඉංගි වාගේ. අර ජාතක කතාවේ මෙහි කියොත් තෝනහි ගෙදර ගියොත් අඹුනහි කියලා බමුණට කීවා වෘක්ෂ දේවතාව. දන්නවද ඒ කතාව? ගෙදරින් යම් කිසි කාර්යයක් සොයාගෙන වැඩක් හොයාගෙන ගියපු බමුණා ඉතා තරුණ බිරිඳක් විවාහ කරගත්තු තරුණ බැමිණියක් විවාහ කරගත්තු වයස්ගත බමුණෙක්. ඒකේ තියෙන අසාර්ථකභාවය කියවෙන ජාතක කතාව. ගොඩ වයස කෙනෙක් ගොඩ තරුණ කෙනෙක් එක්ක විවාහ වුණාට පස්සේ එතන ඇති වෙන නොගැලපීම සහ එතන හැදෙන අවුල හොඳ ලස්සනට පෙන්නන මේ කතා පොතක්. ඒක බලන්නකෝ right. එතකොට මෙයා බත් ගෙඩියකුත් බැඳලා දෙනවා බැමිණි. මේ බත් ගෙඩියත් අරගෙන යනවා වැඩක් හොයාගෙන යන වැඩ නැති කාලෙක මොකක් හරි වැඩක් හම්බෙන්නේ ගිහින් මාන්සි ගහක් යට මේ මෙයා චුට්ටක් ගස් සෙවනේ නිදා ගන්නවා මේ මල්ල තියලා. නිදාගෙන ඉඳලා ඉතින් ඇහැරලා මෙයා හිතනවා මේ කෑමක් කන්න ඕනේ කියලා හිතලා මල්ල අරගෙන මල්ලට අත දාන්න හදනකොට එයාට එන අමුතු ශබ්දයක් ගහ මුදුන දිහාවෙන් දේවතාවෙක් යාට කියනවා මෙහි හිටියොත් ඕනයි ගෙදර ගියොත් අඹුණයි කියලා. මෙහි හිටියොත් ඕනයි ගෙදර ගියොත් අඹුණයි. මෙයා බය වෙනවා මෙහි හිටියොත් ඕනයි කියන මෙතන හිටියොත් උඹ මැරෙනවා. කවුද බය වෙන්නේ නැති දුවනවනේ. නේ දුවනවනේ. එතකොට බමුණා දැන් බය වෙලා පාර දිගේ දුවනවා. යන වේගෙන් යනවා. මෙහි හිටියොත් ඕනයි බයයි දැන්. මරණ බයයි දැන් උත්තේ.
එතකොට මෙහෙම යනකොට මිනිස්සෙක් හම්බ වෙනවා. ඒ මිනිස්සයාගෙන් අහනවා මෙහෙම රුක්ෂ දේවතාවා වචනයක් ප්‍රකාශ කරා මට තේරෙන්නේ නැහැ. ගෙදර යන්නත් බෑ. ගෙදර ගියොත් අඹුණයි කියනවා. ගෙදර ගියොත් බිරිඳ මැරෙනවා. බිරිඳ මැරෙනවා. හරිද? බිරිඳ මැරෙනවා. ඒකට එයා කැමතිත් නැහැ. අර වයස්ගත පුද්ගලයාට වටිනා මැණිකක් නේ අර තරුණ බිරිඳ. වයස්ගත පුද්ගලයාට ඒ හින්දා ගෙදර යන්න දැන් මාර වෙන්නේ. ගහයට ඉන්නත් බෑ. ගෙදර නොයත් බෑ. ගෙදර යන්නත් බෑ. අර හම්බෙච්ච මිනිස්සෙක්ගෙන් ඔක අහනකොට අපිට නම් තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. මොකද්ද දන්නේ? අපි දන්නේ මොකද්ද? තවත් කෙනෙක් හම්බ වෙනවා. එයාලට අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඔකට ඉන්නවා සේනක කියලා. බුද්ධිමතේ, පඬිතේ. එයා හම්බ වෙන්න ආවල් තැන ඉන්නේ. ඊට පස්සේ මොකද කරේ මේ බමුණා සේනක හොයාගෙන යනවා. සේනක පඬිත. සේනක පඬිතුන්ට මේ විස්තරේ කියන. විස්තරේ කියවම සේනක පඬිතුයෝ කියනවා ඔය මල්ල බිමින් තියන්න. ඔයා ගිහලා හොඳ කෙවිතක් කෝටුවක් කඩන් එන්න. එතකොට මෙයා ගිහලා හොඳ කෝටුවක් අරගෙන එනවා පොළු කෑල්ල. ඊට පස්සේ කියනවා ඔය කෝටුවෙන් ඔයාගේ මල්ලට තට්ටු කරන්න පිටිපස්ස. තට්ටු කරන්න. දැන් මේ මනුස්සයා කියන දේ කරනවා. දැන් තට්ටු කර. මේව තට්ටු කරනකොට දෙතුන් පාරක් තට්ටු කරනකොට මොකද්ද උනේ? අර මල්ල ඇතුලේ ඉඳලා මෙන්න එකෙක් පෙනේ පුප්පාගෙන එළියට. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ මිනිහට නිින්ද ගිය අතරේ අර මල්ල තියලා නිින්ද ගියා නිදාගත්තු අතරේ මල්ලට ස්ප්‍රින්ගල සර්පයා ණය. මේක දැක්කේ කවුද? රුක්ෂ දේවතාව. හැබැයි දෙවියෝ ඉඟි මිස කෙලින් කියන්නේ නැලු කිසි දෙයක්. දෙවියෝ දෙන්නේ ඉඟි මොලේ තියෙනවා බේරියන් නැත්තම් නැහියන් කියලා. නේ දෙවියොත් මෝඩයන්ට උදව් කරන්නේ නැහැ වගේ පේන්නේ. ඒක අර දෙවියොත් මෝඩයන්ට උදව් කරන්නේ නැහැ. මෝඩයන්ට දෙවියන්ගේ වචන තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. දෙවියන්ගේ වචන තේරෙන්නේ. මේ පණිවිඩ ඉඟි තේරෙන්නේ නැහැ. මෝඩයන්ට ඉඟි තේරෙන්නේ නැහැ. සෝබා ධර්මයන්ුත් දෙන්නේ නැහැ ඉඟි. තේරෙන්නේ. හරි. එතකොට තමයි මිනිහට තේරෙන්නේ මෙතන වෙච්ච සිද්ධිය මොකද්ද කියලා. ඊට පස්සේ මිනිහට යන්නේ දැන් හරි ප්‍රශ්නේ ඉවරයි. දැන් උඹ ඵලයි. බුද්ධිමතාට තේරුණා මෝඩයට තේරුනේ නැහැ ඉඟි කියනවා. දැන් එතකොට මේකේ අපි සීකුලකේ ලියමු. හරි. x පූර්ණ වර්ගයක මොනවාද පූර්ණ වර්ග කියලා කියන්නේ? දැන් ලියන්න ඕනේ කොහොමද මේක? විස්තර කිරීම පූර්ණ වර්ග කියලා කියන්නේ සම්පූර්ණ වර්ග කියලා කියන්නේ දැන් එක වර්ග කරපුවාම ලැබෙන එක පූර්ණ වර්ගය. දෙක වර්ග කරපුවාම ලැබෙන 4 පූර්ණ වර්ගය. 3 වර්ග කරපුවාම ලැබෙන 9 පූර්ණ වර්ගය. එහෙනම් පූර්ණ වර්ග. 10ට වැඩි 100ට අඩු. එහෙනම් 10ත් 100ත් අතර. එහෙනම් සීකුලකේ කොහොමද විස්තර කිරීමක් විදිහට කියන්නේ? 10ත් 100ත් අතර पूर्ण वर्ग संख्या पूर्ण वर्ग संख्या ඔන්න කුලක දැන් පැහැදිලි ඇති තේරුණාද? right තුන්වෙනි ප්‍රශ්නෙත් කරමු තුන්වෙනි ප්‍රශ්නෙත් කරමු. නැත්නම් ඔයාලා ඔය කුලකවල අවයව ලියන සමහර අවස්ථාවල යම් වැරදි වලට ගොදුරු වෙනවා. තුන්වෙනි ප්‍රශ්නෙත් කතා කරාට පස්සේ මම හිතන්නේ ඒක වලකිනවා. අර බුද්ධිමත් මිනිහා අර බමුණව බේරුවානේ කොහමද? බමුණව බේරුවා. right. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නේ ඉක්මනට උත්තර ලියලා ඒකෙන් මිදෙමු. මිදිලා ඉස්සරහට යමු. පහත දැක්වෙන එක් කුලකය අවයව ලයිස්තුගත කිරීමක් ලෙස දක්වන්න. අවයව ලයිස්තුගත කිරීමක් ලෙස දක්වන්න. තුන්වෙනි එකේ පළවෙනි කුලකය අපි ලියමු ඉක්මන් කළා. ලේසිද මේ වණික? x කියන කුලකය අනුරාධපුරය යන වචනේ අකුරු. අනුරාධපුරය කියන වචනේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙනවා. කැපිටල් අකුරු පාවිච්චි කරලා ඒ වචනේ
අකුරු කුලකේ ලියන්න. එතකොට කැපිටල් සිම්බල් මාරු කරන්නත් එපා. එකත් අවශ්‍ය නැහැ මේ තියෙන වචන ලියන්න පාවිච්චි කරපු අකුරු වල කුලකේ ලියන්න. කැපිටල් A අකුර තියෙනවා ලියන්න. කැපිටල් A අකුර. ඊළඟට N අකුර අවයවයක්. වචනේ අකුරු සෙට් එක අඳුනනවා. U අවයවයක්. ඊළඟට R. right දැන් ඔයාලා ලියන්න. ඔන්න මම මුල පිරුවට අංගල් ලියන්න. R. අනුරා කියනකොට ආයෙත් ඒ අකුර එනවා. නැවත ලියුවොත් හරිද වැරදිද ඒ අකුර? නැවත ලියුවොත් වැරදි. වැරදි. අවයව ලියනකොට එකම අවයවයෙන් නැවත එන්න බෑ. රූල් එක එකයි. නීති එකයි. එහෙනම් ඒ අකුර වචන ලියනකොට දෙවෙනි වතාව තුන්වෙනි වතාව තිබුණාට කුලකේ අවයව ලියනකොට එම ලියන්නේ නැහැ. D. ඊළඟට H. ඊළඟට P. කලින් ලියුන්නේ නැනේ P. පු. පු කියන්නේ P යෝනේ පු. U ලියුණා කලින්. නැවත ලියවෙයි. R ලියුණා. A ලියුණා. Y තියෙනවා. මෙන්න අවයව ලයිස්තු ගත කරුවාම කුලකය. හැබැයි මේ අවයව ලයිස්තු ගත කරනකොට මේ අවයව නිශ්චිත පිළිවෙලකට තිබිය යුතුයි කියලා නියමයක් නැහැ. එහෙම නියමයක් නැහැ. අවයව ටික තියෙනවා. ඒක හරි. ඊළඟ කුලකේ කැපිටල් A ඒක දීලා තියෙන ජනන ස්වරූපයෙන් ඕනෑම අවයවයක් x කෙසේද ප්‍රථමක සංඛ්‍යාවකි. x ප්‍රථමක සංඛ්‍යාවකි. x ප්‍රථමක සංඛ්‍යාවකි. x ප්‍රථමක සංඛ්‍යාවකි. 10ට වඩා විශාලයි 20ට අඩුයි. 10ට වැඩි 20ට අඩුයි. දැන් අපි අවයව ලයිස්තු ගත කරන්න ඕනේ. ඒ කුලකේ අවයව. ප්‍රථමක සංඛ්‍යාවක් ඒ කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන පූර්ණ සංඛ්‍යාවක්. මේකේ ඕනෑම අවයවයක් කියන්නේ හැම අවයවයක්ම 10ට වැඩි 20ට අඩුයි. එතකොට බලමු 10යි 20යි අතරේ තියෙන ප්‍රථමක සංඛ්‍යා මොනවද? ඒවා තමයි කුලකයේ අවයව බවට පත් වෙන්නේ. 10යි 20යි අතරේ ප්‍රථමක සංඛ්‍යාවල ඉස්සෙල්ලාම එක 11. ඊට පස්සේ 13, 14 නෑ, 15 නෑ, 16 නෑ, 17, 18 නෑ, 19. මෙන්න අවයව ලයිස්තු ගත කරාට පස්සේ ඕක තමයි කුලකේ. පැහැදිලිද? right. ඊළඟට තුන්වෙනි එක B කුලකය වෙන් රූපය ඇතුලේ අවයව පැහැදිලිව තියෙන නිසා මම රූපය අඳින්න නැතුව කෙලින්ම උත්තරේ ලියන්නම්. B කුලකය කැපිටල් B අකුරෙන් නම් කරලා සංකල වරහන යොදලා අවයව ලයිස්තු ගත කිරීමක් විදියට වරහන ඇතුලේ අවයව ටික දාගමු. 4 ඔන්න 8 ඉස්සෙල්ලා ලියුවා. 8 4 6 9 මේ අවයව ලියනකොට නිශ්චිත පිළිවෙලක් රකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නීතියක් නැහැ. ඔන්න ඔය විදියට. පැහැදිලිද?